ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය. හොඳයි. හොඳට අහගන්න. හරි වැදගත් පාඩමක්. ජ්‍යාමිතියේ තියෙන අතිශයින්ම වැදගත් පාඩමක් වගේම ජ්‍යාමිතික ප්‍රමේය සාධනයන් ඔප්පු කරන්න. සාධනයන් ඔප්පු කරන්න. නැත්තම් ජ්‍යාමිතියේ අපිට හම්බ වෙන ගැටලුවක් සාධනය කර දක්වන්න මේ ත්‍රිකෝණාංග සාම්‍ය හරිම වැදගත් වෙනවා. පැහැදිලිද? එතකොට ඇත්තටම ජ්‍යාමිතියේ අපි ප්‍රමේය සාධනයන් ඉගෙන ගන්නකොට ඒකට මූලාරම්භය දෙන්නේ මේ ත්‍රිකෝණාංග සාම්‍යය. මොකද හේතුව දැන් ඉස්සරහට යනකොට දැන් ළමයිගෙන් ඇහුවොත් දැන් වැඩි ඕනේ ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාගෙන් උනත් අහලා බලන්න ගණිතේ ගොඩක්ම බය මොන කොටසටද කියලා ඇහුවොත් ගණිතේ තියෙනවා බීජ ගණිතයේ තියෙනවා අංක ගණිතයේ තියෙනවා ජ්‍යාමිතිය කියලා තියෙනවානේ. ගණිතයේ කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන්. බීජ ගණිතය, අංක ගණිතය, ජ්‍යාමිතිය. ඊළඟට තව තියෙනවා සංඛ්‍යා නේද? අංක ගණිතයටම යනවා. ඊළඟට තියෙන සංඛ්‍යාණය, ඊට පස්සේ තියෙනවා කුලක හා සම්භාවිතාව. right ඔය විදිහට අපිට ගණිතයේ සෙක්ෂන් 6කට බෙදන්න පුළුවන්. ඒකෙන් වැඩියෙන්ම අමාරු මොන කොටසද කියලා කාගෙන් ඇහුවත් එක පාර උත්තරය දෙන්නේ ජ්‍යාමිතිය තමයි අමාරු. right එතකොට ජ්‍යාමිතියේ ප්‍රමේය සාධනයන් පටන් ගන්න ප්‍රමේය සාධනයන් වලට මූලික අඩිතාලම දාන්නේ ත්‍රිකෝණාංග සාම්‍යය. දැන් මොනවද මේ ප්‍රමේය සාධනයන් කියන්නේ? අහලා තියෙනවද මේ වචනේ? පුතේ මීට කලින් ප්‍රමේය සාධනය අහලා තියෙනවද? ඔව් සර්. හොඳයි. ප්‍රමේය සාධනය කියන්නේ මොකක්ද කියලා අපි චුට්ටක් බලලා යමුකෝ ඉස්සරහට නේද? අපි ගමු මෙන්න මෙහෙම පේපර් එක. right. මේ තියෙන්නේ මගේ ප්‍රමේය සාධනයේ ජ්‍යාමිතියේ ප්‍රමේය සාධනයේ නිබන්ධනයේ. මේක ඕගලන්ට දෙනවා. මේ නිබන්ධනයේ කොටසයි තියෙන්නේ. මේ පිටු අංක 58 ඉඳලා තමයි ඉස්සරහට යන්නේ. මීට කලින් පිටු තියෙනවා. right මේ 11 අවසරයි ලක්කලට අවශ්‍ය කරන පාඩම් ටිකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පිටු අංක 58 ඉඳලා නිබන්ධනයේ පිටු අංක 68 වෙනකන්. right 58 ඉඳලා 68 වෙනකන්. ඊට කලින් ඕගලන්ට මේ ටියුට් එකේ පිටු අංක 57 වෙනකන් අංක 1 ඉඳලා 57 වෙනකන් ඕගලන්ට ඉදිරියේදී හම්බ වෙනවා. ඉදිරියේදී කියන්නේ ඕගලන්ට පටන් ගන්නවනේ මම ත්‍රිකෝණ 1 ත්‍රිකෝණ 2 පාඩම්. ඒ පාඩම් පටන් ගන්නකොට හම්බ වෙනවා. දැන් මොනවද මේ ප්‍රමේයන් කියලා කියන්නේ? ජ්‍යාමිතිය ප්‍රමේයන් තියෙනවා. දැන් 11 වසරේ වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් ටික තමයි ඔන්න එකක් තියෙනවා ඔතන 44 වෙනි ප්‍රමේය. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ඒක ප්‍රමේයක්. 45 වෙනි ප්‍රමේය. චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක වේ නම් මෙම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වේ. බලන්න. මේ ප්‍රමේයන්. මේ ප්‍රමේයන් කොච්චරක් තියෙනවද බලන්න. ටියුට් එකේ අන්තිම ප්‍රමේය තමයි මෙන්න මෙතන තියෙනවා බලන්න. ඒකාන්තර වෘත්ත ඛණ්ඩවල කෝණ. ඒ ප්‍රමේය අංකය දාලා නෑ මම අන්තිම ප්‍රමේය නිසා 11 අවසරේ අපිට ප්‍රමේයන් වල ඉගෙන ගන්න තියෙන ඊට කලින් උඩ තියෙන ප්‍රමේය 52 වෙනි ප්‍රමේය. වෘත්ත දෙකක් එකක් අනෙක ස්පර්ශ කරයි නම් ස්පර්ශක ලක්ෂය කේන්ද්‍රය හරහා යන සරල රේඛාව මත පිහිටයි. එහෙනම් අන්තිම ප්‍රමේය තමයි 53 වෙනි ප්‍රමේය. වෘත්තයකට ඇඳි ස්පර්ශකයත් ස්පර්ශක ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වේ. මේ තමයි අන්තිම ප්‍රමේය 53ක්. මේ ප්‍රමේය 53 කටපාඩමේ තියාගන්න ඕනේ. 53ම ඕනේ. ඒකෙන් දල වශයෙන් ප්‍රමේය 40ක් අපේ කටපාඩමේ තියෙන්න ඕනේ. ඒ ප්‍රමේය 40 කටපාඩමේ තිබ්බට පස්සේ ඒ ප්‍රමේය උදව් කරගෙන අපිට පුළුවන් ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රමේය සාධනීය ගැටලු වලට යන්න. ජ්‍යාමිතිය ප්‍රමේය සාධනීය ගැටලු. මේ තියෙන්නේ 1000 ජ්‍යාමිතිය සම්බන්ධ එකතු කරපු ප්‍රමේය සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් ගත්ත ගැටලු මෙතන තියෙනවා 2018 අවුරුද්දේ ඉඳලා 1981 අවුරුද්ද වෙනකම් සාමාන්‍ය පෙළ ගැටලු. මම හිතන්නේ සමහරක් වෙලාවට ඕගලන්ගේ අම්මලා තාත්තලා ඉපදිච්ච අවුරුදු හෝ සමහරක් වෙලාවට ඉපදිලා නැතුවත් වෙන්න පුළුවන්. මේ කාලේ අවුරුදු වල තියෙන
ගැටලු. මේවා අපි හදනවා. කාටවත් කියන්න බෑ මේ ඕල් සිලබස් මේවා හදන්න බෑ කියලා නේ පුළුවන්. ඕල් සිලබස් කියලා හදන්න බැරි කොටස් තියෙනවා ඒවා අපි අයින් කරලා හදන්න පුළුවන් ගණන් සියල්ල හදනවා. 81 ඉඳලා. දැම්මම නෙමෙයි. හරි. දැන් බලන්න මේක ප්‍රමේය සාධනයේ ගැටලුවක් දිහා නිකන් අවධානය යොමු කරන්න. අපි ගමු 2018 ගාන රූපයේ දැක්වෙන ABCD සමාන්තර ආශ්‍රයේ AD පාදයේ මධ්‍ය ලක්ෂය M වේ BM හි සහ AC හි ඡේදන ලක්ෂය R වේ තවද දික් කරන ලද BM සහ CD රේඛා Q හිදී හමු වේ. මේ රූපය ගැන විස්තරයක් ඔය තියෙන්නේ. මෙම රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන AQ සහ BD යාකර ABDQ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න. අන්න සාධනයක්. MR බෙදීම RB සමානයි භාගයක් වන බව සහ QR සමානයි 2යි BR බව පෙන්වන්න. මේ හැමතැනම බව හේතු සහිතව පෙන්වන්න. දැක්කද ගණන් එන හැටි. එහෙම නැත්නම් සාධනය කරන්න කියලා කියනවා. මේ මෙතනත් බව පෙන්වන්න 2017 අවුරුද්ද. දැක්කද? right බව පෙන්වන්න හැම තැනකම බව පෙන්වීම කියලා තියෙනවා නේද? right ඒ කියන්නේ මේ තමයි සාධනයේ ගැටලුව. මේ වගේ සාධනයේ ගැටලුවක් කරන්න නම් මේ බව පෙන්වීමක් කරන්න නම් අපි අර මූලික කරුණු ටික අපේ ඔළුවේ තියෙන්න ඕනේ දරුවනේ. right මූලික කරුණු ටික නැතුව අපිට කවදාවත් මේ වගේ බව පෙන්වීමක් කරන්න බෑ. ඇත්තටම මේක අමාරු වැඩක්. ලේසි වැඩක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම තර්කය මත පදනම් වෙලා කරන වැඩක්. දැන් ඕගලන්ට මේ තර්කය මත පදනම් වෙච්ච මූලික පාඩමක් 9 වසරේදී හම්බුණා. මතකද? පාඩමේ නම. පතහා නිර්මාණස්ස? පතහා නිර්මාණ නෙමෙයි. ප්‍රත්‍යක්ෂ. හරියට හරි. ප්‍රත්‍යක්ෂ. අන්න ඒ ප්‍රත්‍යක්ෂ දැනුම පාවිච්චි කරනවා අපි දැන් මේ ත්‍රිකෝණාංග සාම්‍ය කියන පාඩමට. දැන් මේ ගානක් සාධනය කරන්න තියෙන අමුද්‍රව්‍ය ටික තමයි අපි මේ සම්පූර්ණ කරගෙන යන්නේ. යම් කිසි ගැටලුවක බව පෙන්වීම කරන්න නම් අපිට මූලික වශයෙන් ප්‍රමේයන් ටික මතක තියෙන්න ඕනේ. දැන් මම ප්‍රමේයන් 53ක් පෙන්වුවානේ. ප්‍රමේයන් ටික මතක තියෙන්න ඕනේ. right ඊළඟට අපිට ප්‍රත්‍යක්ෂ දැනුම තියෙන්න ඕනේ. ප්‍රධාන මූලික ප්‍රත්‍යක්ෂ හතරවත් අපි දැනගෙන ඉන්න ඕනේ නේ. එකම රාශියකට සමාන රාශීන් එකක් අනෙකටද සමාන වේ. එකිනෙකට සමාන රාශීන්ට තවත් සමාන රාශියක් එකතු කළ විට ලැබෙන රාශීන්ද සමාන වේ. සමාන රාශීන්ගෙන් සමාන රාශිය අඩු කළ විට ලැබෙන රාශිය සමාන වේ. ඔන්න වගේ ප්‍රත්‍යක්ෂ ටික අපි දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිකෝණාංග සාම්‍ය දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට සමාන්තරතාව 10 වසරේදී ඉගෙන ගන්නවා ඒක දැනගෙන ඉන්න ඕනේ. මේවා තමයි අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. මේ ටික හොඳට ඔළුවේ තියෙන ළමෙක්ට ඔය සාධනීය ගානක් කරනවා කියන්නේ ගේමක් නෑ. nothing. යන පාර හොඳටම පේනවා ක්ලියර්. මොකද්ද මේක කරන්න ඕනේ කියන එක හොඳටම තේරෙනවා. නැත්තම් ආතප්පාතක් නැතුව බලාගෙන ඉන්නයි සිද්ධ වෙන්නේ. එහෙනම් දරුවනේ මූලික වශයෙන් ත්‍රිකෝණාංග සාම්‍ය හොඳට ඔළුවට දාගන්න. මම මෙච්චර වෙලා කියෙව්වේ මොකක් නිසාවත් නෙමෙයි මගේ කට කැඩෙනකන්. මාර වැදගත් පුතේ. හොඳට ඔළුවට දාගන්න. ඒ තරම් වැදගත්. හොඳයි. එහෙනම් අපි ආරම්භය දෙමු ත්‍රිකෝණාංග සාම්‍යයට. ටියුට් එකට යමු. ටියුට් එක ඔයගොල්ලෝ ගාව තියෙනවද? ඩවුන්ලෝඩ් කරගෙන. ළමයි මේ ටියුට් එක තියෙනවද ළඟ? ඔව් සර්. හා විසිති මේක ගන්න බැරි වුණාද? සර් ගන්න බැරි වුණානේ. හරි. හොඳයි කමක් නැහැ. දැන්ට ගන්න බැරි වෙච්ච දුවල පුතාලා මෙහෙම කරමු. මේ ටියුට් එකේම තමයි මම අද මේ දේවල් ලියවන්නේ. ටියුට් එක ගන්න බැරි වෙච්ච දුවල පුතාලා අදට කමක් නැහැ. මේක පොතේ ත්‍රිකෝණාංග සාම්‍ය කියලා පොතේ මාතෘකාව දාලා පොතේ මේ වැඩ ටික කරන්න. ප්‍රශ්නාංකේ දාලා ප්‍රශ්න ලියන්න ඕනේ. උත්තර ටික පොතේ ලියන්න. ලියලා ටියුට් එක ගත්තට පස්සේ ටියුට් එකේ හිස් තැන් වල මේ උත්තර ටික ආපහු සැරයක් ලියාගමු. කමක් නැහැ නේද? හොඳයි. එහෙනම් අපි පාඩමට බහිමු. පළවෙනි ප්‍රශ්නේ අංග සම වස්තු යනු මොනවාද?
මොනවද පුතේ අංග සමවස්තු කියන්නේ? දුල්වින් දැන් ඔයයි මායි අංග සමවස්තු දෙකක්ද දුල්වින්? දුල්වින් නෑනේ. අපි දෙන්න අංග සමවස්තු දෙකක් නෙමෙයි. ඇස කන නාසය දිව ශරීරය අපි දෙන්නගේ වෙනස්. අපි අංග සම නෑ. නේද? එතකොට මං කිව්වොත් එහෙම එක ඔයගලන්ගේ ඉස්කෝලේ බෙදෙන අච්චු පොත් අලුත්ම අච්චු පොත් ටිකක් පන්තියට ගෙනල්ලා බෙදාගෙන යනවා. අලුත්ම අච්චු පොත්, කිරි පොත්. සුවඳයි, හරිම සුවඳයි අච්චු පොත් අලුතෙන් හම්බුනහම නේද? ඒ අච්චු පොතේ නමක්වත් ලියලා නැහැ තාම. මේ අලුත්ම අච්චු පොත් දෙකක් එක ළඟට තියාගෙන බැලුවොත් එහෙම මේ අච්චු පොත් දෙක අංග සමයිද? ඔව්. මොකද කියන්නේ? නෑ සර්. අංග සම නෑ කියලා ඔන්න සමහරු කියනවා. අංග සම නෑ. අලුත්ම අච්චු පොත් දෙකක් අංග සම නෑලු. අංග සමයි කියන අයත් ඉන්නවද? මන්දා. එහෙම අංග සම නැහැලු. හරි. එතකොට එහෙනම් මොනවද දන්නේ අංග සම ඒවා? ළමයි එක සමාන බෝල් පොයින්ට් පෑන් දෙකක් තියෙනවා. අපි හිතමු ඇට්ලස් චූටි පෑන් කියලා. ඇට්ලස් චූටි. එක සමාන එකම පාට රතු පාට ඇට්ලස් චූටි පෑන් දෙකක්. අංග සමයිද? මම මේ වචනේ තේරුම ගන්නයි හදන්නේ. අංග සම. පෑන් දෙක අංග සමයිද? ඔව් සර්. ඔව් සර්. මම මේ බලන්නේ තාම ගණන් දන්නවද කියලා නෙවෙයි සිංහල දන්නවද කියලා. අංග සම කියන්නේ මොකද්ද? සියලු අංගයන්ගෙන් සමාන වූ කියන අදහස. සියලු අංගයන්ගෙන් සමාන වූ කියන අදහස. එහෙනම් මට කියන්න බෝල් පොයින්ට් පෑන් දෙක අංග සමයි කිව්වනේ ඔයගොල්ලෝ. රයිට්. රතු පාට බෝල් පොයින්ට් පෑනකුයි නිල් පාට බෝල් පොයින්ට් පෑනකුයි මේ දෙන්නම එකම જાතිය. ඇට්ලස් චූටි කියලා හිතන්න. එකම જાතිය. රතුයි නිලුයි බෝල් පොයින්ට් පෑන් දෙක අංග සමයිද? එකම උස එකම පාටයි වෙනස්. එකම උස එකම හැඩේ. අංග සමයිද? ඔව් සර්. එකක් රතුයි අනික නිල් පාටයිනේ. අංග සමයි සර්. අංග සමයි. ඇයි අංග සමයි කියන්නේ? පාට දෙක දෙකක්. අංග සම කියන එකට පාට අදාළ නෑ. අංග සමයි කියන එකට පාට අදාළ නෑ. එහෙනම් අංග සම වස්තු කියන්නේ මොනවද? කරුණු දෙකයි පුතේ සම්පූර්ණ වෙන්න ඕනේ. එක අංග සම වස්තු හැඩයෙන් සමානයි. හැඩයෙන් සමානයි. දෙක අංග සම වස්තු ප්‍රමාණයෙන් සමානයි. හැඩයෙන් සමානයි ප්‍රමාණයෙන් සමානයි. දැන් මේ ත්‍රිකෝණේ බලන්න. මම ওই ත්‍රිකෝණෙම කොපි කරලා පේස්ට් කරනවා. මේ ත්‍රිකෝණෙමයි මේ තියෙන්නේ. කොපි පේස්ට් එකක් ඔය තියෙන්නේ. ওই ත්‍රිකෝණ දෙක අංග සමයිද නැද්ද? අංග සමයි. අංග සමයි. කොපි පේස්ට් එකක් තියෙන්නේ. මේ ත්‍රිකෝණෙ ගිහිල්ලා මේ අනිත් ත්‍රිකෝණෙ උඩින් තිබ්බොත් ත්‍රිකෝණ දෙක හරියටම සමපාත වෙනවා. අංග සමයි. සියලු අංගයන් සමානයි. හැබැයි මේ ත්‍රිකෝණෙම මම ප්‍රමාණය වෙනස් කරනවා. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයිද? නෑ. අංග සම වෙන්නේ නෑ නේද? ඇයි ප්‍රමාණය වෙනස් වෙච්ච නිසා අංග සම වෙන්නේ නෑ. දැන් අංග සම වෙන්නෙත් නෑ. එහෙනම් අංග සම වෙන්න නම් හැඩයයි ප්‍රමාණයයි සමාන වෙන්න ඕනේ. රයිට්? එතකොට අංග සම වස්තු දෙකක් වර්ගඵලයෙන් සමාන වෙනවද නැද්ද? මොකද කියන්නේ? සමාන වෙනවා සර්. අනිවාර්යෙන්ම සමාන වෙනවා. අනිවාර්යෙන් සමාන වෙනවා. වර්ගඵලයෙන් සමාන වෙනවා. මොකද මේ දෙන්නම එක මත එක සමපාත වෙනෝනේ. ඒ කියන්නේ වර්ගඵලයෙන් සමාන වෙනවා. හරිද? එතකොට අංග සම වස්තු කියන්නේ මොනවද කියලා අපි ලියාගමු. ලියන්න. ප්‍රශ්න අංකයකට උත්තර. හැඩයෙන් සහ ප්‍රමාණයෙන්
සමාන වූ වස්තුන් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන වූ වස්තුන් අංග සම වස්තු ලෙස හඳුන්වයි. අංග සම වස්තු ලෙස හඳුන්වයි. හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන වූ වස්තුන් අංග සම වස්තු ලෙස හඳුන්වයි. ප්‍රශ්නාංක 2 ත්‍රිකෝණයක ඇති අංග මොනවාද? පුතේ ත්‍රිකෝණයක මොනවද තියෙන අංග? ප්‍රධාන අංග දෙකයි තියෙන්නේ මොනවාද? කෝණ සහ පාද. ඔව් හරියට හරි. පාද ඊට පස්සේ අනිත් අංගය තමයි කෝණ. ශීර්ෂක් තියෙන අපි ශීර්ෂාංගයක් විදිහට මෙතනට ගන්න යන්නේ නැහැ. එහෙනම් ත්‍රිකෝණයක ඇති අංග මොනවාද? උත්තර ලියන්න 1 පාද 2 කෝණ. මේ ටියුට් එක වාගේ ෂෝට් නෝට් එකක් වෙනවා තව දුරටත්. මේක ලස්සන්ට ගලාගෙන යන නිබන්ධනයක්. අංග 3 අංග සම ත්‍රිකෝණ දෙකක දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවාද? අංග සම ත්‍රිකෝණ දෙකක දකින්න පුළුවන් ලක්ෂණ. පාද දෙකම සමාන වීම හා කෝණ දෙකම සමාන කෝණ ත්‍රිත්වයම සමාන වීම. අංග සම ත්‍රිකෝණ දෙකක දකින්න පුළුවන් මූලික ලක්ෂණ තමයි ඔය දුල්වින් මට කිව්වේ. ඔව් ඇත්ත. අංග සම ත්‍රිකෝණ දෙකක මෙන්න මේවා සමානයි. මේ ත්‍රිකෝණේ මේ පාද මේ ත්‍රිකෝණේ අපතේ පරිමිතිය සමානයි වර්ගඵලය සමානයි. ඒ ඔව් හරි. මේ පාද මේ පාදයට සමානයි. මේ පාද මේ පාදයට සමානයි. මේ පාද මේ පාදයට සමානයි. මේ කෝණේ මේ කෝණයට සමානයි. මේ කෝණේ මේ කෝණයට සමානයි. මේ කෝණේ මේ කෝණයට සමානයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමානයි. මේ පාදෙට අනුරූප පාද මෙයා සමානයි. මේ පාදෙට අනුරූප පාද මෙයා සමානයි. මේ පාදෙට අනුරූප පාද වෙන මෙයා සමානයි. අනුරූප පාද සමානයි. අපි එහෙමයි කියන්නේ. අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද සමානයි. අනුරූප කෝණ සමානයි. අනුරූප කෝණ සමානයි. නේ? ඒ වගේම අංග සම ත්‍රිකෝණ දෙකක් වර්ගඵලයෙන්ුත් සමානයි. පරිමිතියත් සමානයි. අපි මෙතනදී පරිමිතිය ගැන කතා කරන්න යන්නේ නැහැ. හොඳයි. එහෙනම් අංග සම ත්‍රිකෝණ දෙකක දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවාද? 1 ලියමු. අනුරූප පාද සමාන වේ. අනුරූප පාද සමාන වේ. විශාලත්වයෙන් සමාන වේ. 2 අනුරූප කෝණ සමාන වේ. විශාලත්වයෙන් සමාන වේ. අපි කෙටියෙන් ලියමු සමාන වේ. 3 වර්ගඵලයන් සමාන වේ. වර්ගඵලයන් සමාන වේ. හොඳයි. ඔන්න එහෙනම් ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන මූලික කරුණු ටික. දැන් විභාග ප්‍රශ්න පත්‍රයේට ත්‍රිකෝණ දෙකක් දෙනවා. මේ වගේ ත්‍රිකෝණ දෙකක් කියලා හිතන්න. පේපර් එකේ ත්‍රිකෝණ දෙකක් දීලා අහනවා ළමයිගෙන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයිද? දැන් ඔයගොල්ලන්ට මොකද කරන්න වෙන්නේ? මේ ත්‍රිකෝණ දෙක අංග සමයිද කියලා බලන්න ක්‍රම තියෙනවා. මේගොල්ලන්ගේ මේ පාද මැන මැන බලනවා අඩි රූල තියලා සමානද? කෝණ මැන මැන බලනවා සමානද? එහෙම නැත්නම් මේ ත්‍රිකෝණේ කපලා ඒක අරන් මේක උඩින් තියලා බලනවා සමපාත වෙනවා. ඒක කපුවාම ඉතින් මාර වැඩේනේ පේපර් එකේ නේද? පේපර් එකේ ඉතුරු පැත්ත නැති වෙලා යනවනේ කැපුවාම. ෆස්ට් පේපර් එකේ කැපුණා නම් එහෙම මාර වැඩක් වෙන්නේ. ෆස්ට් පේපර් එකේ උත්තර ලියන්න තියෙන්නේ ඒකෙමනේ. ඒක කපලා ගත්තාම අනිත් පැත්තේ තියෙන ප්‍රශ්න වලට මොකද වෙන්නේ?
ඉතින් ත්‍රිකෝණ දෙකක් අංග සමයිද කියලා බලන්න කපල උඩින් තියලවත් පාද මැන මැන ඉඳලවත් කෝණ මැන මැන ඉඳලවත් ඒ වැඩේ කරන්න අමාරුයි. ඒ නිසා ත්‍රිකෝණ දෙකක් දුටු සැනින් එසැනින් ඒ ත්‍රිකෝණ දෙක අංග සම ත්‍රිකෝණ දෙකක්ද නැද්ද කියලා හොයාගන්න ක්‍රම 4ක් තියෙනවා. අපි ඒවා හඳුන්වනවා ත්‍රිකෝණ අංග සම අවස්ථා කියලා. අංග සම අවස්ථා. මොනවද ඒ? ත්‍රිකෝණ දෙකක් දැක්ක ගමන් අංග සමයිද නැද්ද කියලා කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි ඒවා හඳුන්වනවා ත්‍රිකෝණ අංග සම අවස්ථා කියලා. එවැනි අංග සම අවස්ථා 4ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. right? ඒ 4න් ඕනම එකක් ත්‍රිකෝණ දෙකක අන්තර්ගත වෙලා තියෙනවා නම් දැක්ක ගමන් කියන්න පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. අංග සම අවස්ථා 4න් එකක් හරි තියෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා බය නැතුව කියන්න පුළුවන්. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් සමහර පුද්ගලයෝ ඒ පුද්ගලයන්ගේ ප්‍රදේශය කියන්න පුළුවන් ඒ පුද්ගලයෝ කතා කරන භාෂාව දිහා බලලා. එක වචනයක් කතා කරහන ඇති. ටග්ගාල කීත හැකි එයා ගාල්ලේ මාතර එහෙම කියන්න පුළුවන්. නේද? මෙතන ගාල්ලේ මාතර ළමයි ඉන්නවද? ඔව් සර්. මල්කි ගාල්ලේද මාතරද? ගාල්ලේ සර්. ගාල්ලේ පැත්තේ මාතර පැත්තේ අම්බලන්ගොඩ පැත්තේ නේද? භාෂාව නේද? ඒ භාෂාව සාමාන්‍යයෙන් කතා කරනකොට ඒ පැත්තේ කෙනෙක්ට නෙමෙයි පිටපලාතක කෙනෙක්ට ටග්ගාල කීත හැකි එයා ඒ පැත්ත මොකක්ද කියලා. දැන් ගොඩක් වෙලාවට ওই පැත්තේ අය කතා කරනකොට මෙහෙම අහනවනේ සර් ඒ ටියුට් එක සර් මේ සයිට් එකේ තියෙයිද සර්? එහෙම අහනවා. තියෙයිද සර්? එහෙම අහනකොට මම දන්නවා රයිට් මේ ළමයා ගාල්ල මාතර පැත්තේ ළමයි. නේ? අම්බලන්ගොඩ ළමෙක් කතා කරනකොට ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම කතා කරනවා. දැන් ඒ පැත්තේ ගොඩක් ඇදලා කතා කරනවානේ. මෙන්න මෙහෙම අපි කියමු සයිට් එකේ අපි හිතමු මෙහෙම ඒ ටියුට් එක මට සර් ගිය සතියේ කියාලා තිබ්බා සයිට් එකේ තියෙනවා කියලා. කියාලා තියාලා ලා යන්න ගොඩක් කියවෙනවා. මේ නුවර පැත්තේ කෙනෙක් කතා කරනවා නම් ඒ ටක් ගාලා අඳුර ගන්න පුළුවන් නේ. ඒගොල්ලන්ගේ නෑකම් නෑ වාසකම් ඒවත් හරි කතා කරන විදිය එන්නේ. දැන් ඒ පැත්තේ ආච්චි අම්මට කියන්නේ කිරි අම්මා. ඒ පැත්තේ කිරි කතා වැඩි නුවර පැත්තේ. කිරි මල්ලි. මේ බාල මල්ලිට කියන්නේ කිරි මල්ලි. එතකොට සීයට කියන අත්තා නේද? තාත්තා අප්පච්චි. දැන් ඉතින් මෙහි ඉන්න කට්ටිය ස්ටයිල් එකට අප්පච්චි දාගෙන තියෙනවා නේද? ඒ නිසා අන්න ඒ වගේ අපිට හඳුන ගන්න පුළුවන් ප්‍රදේශය කවුද කියලා නේ භාෂාවෙන්. එතකොට අංග සම ත්‍රිකෝණ දෙකක් හඳුන ගන්න පුළුවන් අංග සමයිද කියලා අවස්ථා 4ක් තියෙනවා. මොනවද මේ අවස්ථා 4? පළවෙනි අවස්ථාව පාපාපා. මොකක්? පාපාපා අවස්ථාව. ඊළඟ එක පාකෝපා. පාකෝපා. ඊළඟ කෝකෝපා. කෝකෝපා. අන්තිම එක කර්ණපා. ඉනත් යනවා නේද? පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා. තේරුණාද? මේ අවස්ථා 4 හැර වෙන අවස්ථා නැත. සමහර ළමයි ඔය අවස්ථා 4ට අමතරව අලුත් අංග සම අවස්ථා හදා ගන්නවා විභාගෙට ගිහිල්ලා. අංග සම අවස්ථාව ලියන්න කිව්වහම ලියනවා වෙන වෙන ඒවා. පාපාපා නැතුව, පාකෝපා නැතුව, කෝකෝපා නැතුව වෙන වෙන ඒවා ලියනවා. දැන් සමහර ලියනවා ඕක මාරු කරලා. කෝ පා කෝ අවස්ථාව. නැත්තම් කෝ පාපා කෝ පාපා මරු අවස්ථා ලියනවා සමහරු. දැක්කහම ඉනා යනවා. අමුතු අවස්ථා ලියනවා. ඉතින් එවැනි අවස්ථා නැත. ඒ නිසා අපි මේ අවස්ථා ටික කටට හොඳට හුරු කරගන්න ඕනේ.
පාපාපා කියන්නේ කෙටි කරලා මේකේ ඇත්තම නම දීර්ඝ නම තමයි පාද අවස්ථාව. දෙවෙනි එක පාද පාද අවස්ථාව. තුන්වෙනි එක කෝණ පාද අවස්ථාව. හතරවෙනි එක කර්ණ පාද අවස්ථාව කියලා පාද අවස්ථා හතරක් තියෙනවා. හොඳයි. දැන් එහෙනම් ත්‍රිකෝණාංග සම අවස්ථා හතරයි. ඔය අංග සම අවස්ථා හතරම අපි වෙන වෙනම අධ්‍යයනය කරනවා. හොඳයි. පැහැදිලිද? එහෙනම් ත්‍රිකෝණාංග සම අවස්ථා කීයක් තියෙනවද ළමයි? 4යි. 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 හොඳයි. අපි එහෙනම් ලියාගමු නේද පොතේ? ලියන්න පොතේ. ත්‍රිකෝණ දෙකක් අංග සමවන අවස්ථා ත්‍රිකෝණ දෙකක් අංග සමවන අවස්ථා හතරක් තිබේ. අංග සමවන අවස්ථා හතරක් තිබේ. ඒවා නම් කියලා ඔය හතර ලියා ගන්න. හැම එකක් යටතේම අන්තිමට අවස්ථාව කියලා ඒක ඉවර කරන්න. පාපාපා අවස්ථාව, පාකෝප අවස්ථාව කියලා අවස්ථා හතරම ලියන්න. හරි. ටියුට් එක නැති දුවල පුතාලා පළවෙනි අවස්ථාව පාපාපා අවස්ථාව කියලා ලියා ගන්න. අනුමාත්‍රකාව අංක 1 පා අවස්ථාව. ටියුට් එක තියෙන අය උමනා නැහැ. හරි මයික් මියුට් කරගන්න. හොඳයි. ඔන්න පාද අවස්ථාවට අපි යනවා. මොකක්ද පාද අවස්ථාව කියලා කියන්නේ? කියවල බලන්න. එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. මෙය පා අවස්ථාව ලෙස හඳුන්වයි. එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක පා අවස්ථාව යටතේ අංග සමයි. තේරුණාද? අපි ගමු මේ ත්‍රිකෝණ දෙක ABC අනිත් එක්කෙනා PQR කියලා. මේ ත්‍රිකෝණේ AB පාදේ 5 cm QR උත් 5 cm BC 7 cm PQ 7 cm AC 6 cm මෙයත් 6 cm. දැන් මේ ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ පාද තුනක් PQR ත්‍රිකෝණේ පාද තුනකට සමානයිද නැද්ද ළමයි? සමානයි නේද? සමානයි. එහෙනම් මට කියන්න බලන්න ABC කියන ත්‍රිකෝණේ උදට කල්පනා කරලා කියන්න AB කියන පාදෙට PQR ගේ අනුරූප පාදේ කවුද? QR. AB ට අනුරූපයි QR. ඒ වගේම මෙයාගේ AC ට අනුරූප පාදේ කවුද? PR. අපි දිග බලලයි කියන්නේ නේද? දිග බලලා කියන්නේ. BC ට අනුරූප පාදේ PQ. එතකොට මෙයාගේ පාද තුනක් මෙයාගේ පාද තුනකට සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ අනුරූප කෝණත් සමානයි. තව විදිහකට කිව්වොත් මේ ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන්ුත් සමානයි. right. කවුරු හරි කියන්නේ එහෙනම් මේ ත්‍රිකෝණ දෙක දැන් අංග සමයිනේ. කාටද කියන්න පුළුවන් මේ C කෝණෙට මෙයාගේ සමාන වෙන කෝණේ
සීට සමාන කෝණය. පීඩද සීට සමාන කෝණය. P කෝණේ. හරියට හරි. සීට සමාන කෝණේ කවුද? P කෝණේ. කොහොමද ඒක හොයාගත්තේ? ඔය කෝණ දෙක අනුරූපයි. කොහොමද මේ අනුරූප කෝණ දෙක හෙව්වේ? ඕක තමයි ළමයි දන්නේ නැත්තේ. ඔව් කියන්නේ. කොහොමද ඔක හොයාගත්තේ? උත්තරේ දුන්නයි. දෙපැත්තේ තියෙන දිග ප්‍රමාණවලදී දෙපැත්තේ තියෙන දිග දෙක බලලා. හරි. පැහැදිලි මට. ඒ කියන්නේ 7යි 6යි දිහා බලලා නේද? හරි. හොඳයි පුතේ. අනුරූප කෝණේ හොයන්නේ දෙපැත්තේ තියෙන ඒවා බලලා නෙමෙයි ඇත්තටම. හොඳේ? ඒක වරදින්න පුළුවන්. දෙපැත්තේ තියෙන ඒවා බලන්න ගියාම මොකද සමහරක් වෙලාවට මේ දෙපැත්තේම ගියන් නොදී ඉන්න පුළුවන්. එහෙම වුණොත් අනුරූප කෝණේ හොයාගන්න ප්‍රශ්නයක් වෙනවා. ඉස්සරහා තියෙන පාදේ බලන්න. ඉස්සරහ තියෙන පාදේ බලලා ලස්සන වචනකින් කිව්වොත් එහෙම ඉස්සරහ තියෙන පාදේ කියලා කිව්වම කැතයි. ගණිතයෙන් කියන්නේ කොහොමද ඒක? සම්මුඛ. අන්න හරි. හරියට හරි. ඔන්න වචන 11 වසරේ අය පවා ඉන්න අනුරූප පාද හොයාගන්න බෑ. අනුරූප කෝණ හොයාගන්න දන්නේ නැති අය. පුතා මේ කෝණය ඉන්නේ මේ කෝණයට සම්මුඛ පාදේ 5යි මේ කෝණයට සම්මුඛ පාදෙත් 5යි. පේනවද ඔයගලන්ට? එතකොට එක සමාන පාද දෙකකට සම්මුඛව ඉන්න කෝණ 5ට සම්මුඛ කෝණෙ මෙයා මෙතනත් 5ට සම්මුඛ කෝණෙ මෙයා සමාන පාද දෙකකට සම්මුඛව ඉන්න කෝණ දෙක අනුරූපයි. මේ කෝණයට මේ කෝණය අනුරූපයි. ඒක බලන්නේ සම්මුඛ පාද දිහා බලලා අනුරූප භාවය අපි තීරණය කරන්නේ. තේරුණාද? එහෙනම් මට දැන් කියන්න බලන්න. තව එකක් අපි බලමු නම් කළා. මේ කෝණෙට එයා නෙමෙයි. අපි අනිත් එක ගමු. මේ කෝණෙට මෙයාට අනුරූප කෝණය කවුද? එහා පැත්තේ ත්‍රිකෝණේ. ආර් කෝණේ. හරියට හරි. දැන් ඔයගලන්ට පේනවා. ඔයගොල්ලෝ බැලුවා මේ කෝණේ ඉන්නේ කොහොමද? එයා ඉන්නේ 7ට සම්මුඛව. 7 කියන පාදයට සම්මුඛව. එහෙනම් මේ ත්‍රිකෝණෙත් 7 කියන පාදයට සම්මුඛ කෝණේ තමයි මෙයාට අනුරූප කෝණේ වෙන්නේ. එතකොට ওই ත්‍රිකෝණ දෙකේ අනුරූප කෝණ සමානයි. හිතන කෝණ සමානයි කියන්න බෑ. අනුරූප කෝණ සමාන වෙන්නේ. මේ දැන් සමහර වෙලාවට සමහර ළමයි කියනවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. එහෙනම් සර් මේ කෝණෙට මේ කෝණේ සමානයි. සර් මේ කෝණෙට මේ කෝණේ සමානයි. මේ කෝණෙට මේ කෝණේ සමානයි. නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. අනුරූප කෝණ තමයි සමාන වෙන්නේ. හොඳයි. දැන් එහෙනම් ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අවස්ථාවක් අපි ඉගෙන ගත්ත අංග සම අවස්ථාව තමයි පාපාපා අවස්ථාව. මොකක්ද මේ අවස්ථාව? කටපාඩමේ තියෙන්න ඕනේ. එක ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සමයි. කියන්න මාත් එක්ක එක ත්‍රිකෝණයක පාද ඔයාලට තේරෙන භාෂාවෙන් එක ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන නම් ත්‍රිකෝණ දෙක අංග සමයි. කියන්නේ එක ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමානයි නම් ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සම වන අවස්ථාව තමයි පාපාපා කියන්නේ. හරි. දැන් විභාගෙට ත්‍රිකෝණ දෙකක් පාපාපා යටතේ අංග සම කරන්න කිව්වොත් අංග සම කරන විදිය තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. ටියුට් එක ළඟ නැති දුවල පුතාලා පට්ට ගාලා මේ ත්‍රිකෝණ දෙක දෙපැත්තේ ඇඳ ගන්න. ඒගොල්ලෝ ලිව්ව නේද පාපාපා අවස්ථාව කියලා? ලිව්ව නේද? ලිව්වා ලියලා පාපාපා අවස්ථාව කියලා ලියලා මෙන්න මේ වාක්‍ය පෙළ එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වේ නම් ත්‍රිකෝණ දෙක අංග සම වේ. මේ පාපාපා අවස්ථාව ලෙස හඳුන්වයි. ඒ වාක්‍ය දෙක ගෙදරදී ලියන්න ඉඩ තියලා ත්‍රිකෝණ දෙක ඇඳ ගන්න. හෝ නොලියුවත් කමක් නැහැ. ටියුට් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ටියුට් එකේ මේක තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක ඇඳ ගන්න. ටියුට් එක තියෙන අය ඕනේ
මියුට් කරගන්න. හරි නේද? හොඳයි. දැන් අපි ওই ත්‍රිකෝණ දෙක අංග සම කරන්න යන්නේ පා අවස්ථාව යටතේ. අංග සම කරන ක්‍රමයක් තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක මෙයාගේ පාද තුනත් මෙයාගේ පාද තුනකට සමානයි කියලා අපිට හොඳට අස්පනා අපිටම පේනවා සාක්ෂි සහිතව. හැබැයි එහෙම පෙවුනට අපි මේ ත්‍රිකෝණ දෙක එකපාර අංග සමයි කියලා කියන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. ලෑස්තිද? හොඳයි. මෙන්න අංග සමකරන විදිහ. මම මේක පොඩි කරන්න. මුලින්ම අපි ත්‍රිකෝණ දෙක හඳුන ගන්නවා. මොකද්ද ත්‍රිකෝණ දෙක? ABC ත්‍රිකෝණය, අනිත් ත්‍රිකෝණය PQR ත්‍රිකෝණය. ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඉස්සෙල්ලා ලියනවා ABC හා PQR ත්‍රිකෝණවල. ABC හා PQR ත්‍රිකෝණවල ලියාගමු. ටියුට් එක තියෙන අය අවශ්‍ය නැහැ. ABC හා PQR ත්‍රිකෝණවල. ටියුට් එක තියෙන අය හිස්තැන් ටිකේ මේ මම කියන ටික ලියන්න ඕනේ. අනිත් පුතාලා යටින් ලියාගෙන යන්න. මම දැන් හිස්තැනේ ලියන්නේ මේ ඉස්සරහෙන් ලියනවා. උතර පේන්න ඕනේ නිසා. දැන් මේ ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ AB පාදයට අනිත් ත්‍රිකෝණේ සමාන පාදේ කවුද කියන්නේ? PQ. AB ට සමානයි PQ. right. ඒ වගේම AC ට සමාන පාද කියන්නේ PR. PR. ඒ වගේම BC ට සමාන පාද කියන්නේ QR. AB ට PQ සමානයි, AC පාදෙට PR පාද සමානයි, BC පාදෙට QR පාද සමානයි. ඒ සියලුම දේවල් ටික සමානයි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් අපි හේතුව විදියට ලියනවා දී ඇත, given, දී ඇත, දී ඇත, දී ඇත. හැම තැනකම හේතුව සඳහන් කරන්න ඕනේ. මේක නිකන් නඩු අහනවා වගේ වැඩක්. නඩුවකට අපි යම්කිසි සාක්ෂියක් ඉදිරිපත් කරනකොට හේතු සහිතවයි සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. ඇයි මේක මෙහෙම වුනේ? නිකන් කියන්න බෑ ෆොටෝ එකක් දීලා ඇන්නේ සිරිපාල කියලා. මේ ඉන්නේ මේ සිරිපාල තමයි මේ ඇනලා තින්නේ. මේ අයින ෆොටෝ එක තමයි මේ පිහියෙන් අයින්නවා. මේ තියෙන ඇන්නේ සිරිපාල. එහෙම කියන්න බෑ. මෙයා සිරිපාල. මෙයා තමයි මරිසිපාල. මෙයා සිරිපාල වෙන්නේ කොහොමද? මෙයාව හඳුනගත්ත අය ඉන්නවද? ඒව සාක්ෂි තියෙන්න ඕනේ. නිකන් සිරිපාල කියන්න බෑ. ඕන කෙනෙක්ට ෆොටෝ එකක් දීලා සිරිපාල කියන්න පුළුවන්. නේ? ඉතින් අන්න ඒ වගේ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. හේතු ලියන්න ඕනේ වරහන් ඇතුලේ. හොඳයි. දැන් තව ටිකක් ඉස්සරහට යනකොට හොඳට තේරෙවි ඈ. AB ට PQ පාද සමානයි, AC ට PR සමානයි, BC ට QR සමානයි. මෙයාගේ පාද තුනක් මෙයාගේ පාද තුනකට සමානයි. දැන් එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සමයි. ඔන්න මම ලියනවා ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. හොඳට බලාගන්න. හොඳට බලාගන්න. එම නිසා ABC ත්‍රිකෝණය දැක්කද ලිව්වා? ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණයට වේ. මේ මොකද්ද මේ ලකුණ? ඉරි කෑලි තුනක් ගැහුවා. ඉරි කෑලි තුනක් ගැහුවා. ඒ ඉරි කෑලි තුනක් කියන එකේ තේරුම සිංහල අර්ථය තමයි අංග සමයි කියලායි ඒ කියන්නේ. මේ තිත් තුනක් දැම්මා. මෙයාගේ අදහස එම නිසා තිත් තුන යටට මෙහෙම දැම්මොත් අන්තිම තිත යටට දැම්මොත් මක් නිසාද යත්. තිත් දෙකක් දැම්මොත් ඒකේ අදහස කෙසේද යත්. එම නිසා මක් නිසාද යත් කෙසේද යත් අංග සමයි. ආර සංකේත තියෙන්නේ නේද? විවිධ සංකේත වලින් කියවන දේවල් වෙනස්. එහෙනම් අංග සමයි කියලා පිළියන ඉරි කෑලි තුනක් ගාලා අර පූසාරි කෙනෙක්ගේ නල්ලේ ගහලා තියෙන නේද? අර විභූති වලින් ගහන ඉරි වගේ.
ඊළඟට අපි ලියනවා ත්‍රිකෝණ දෙක අංග සම වේ කියලා. අන්තිමට යටින් ලියනවා අංග සම අවස්ථාව මොකක් යටතේද අංග සම වෙන්නේ? පා අවස්ථාව යටතේ තමයි අංග සම වෙන්නේ කියලා අංග සම අවස්ථාව ලියනවා. ඔන්න ඔහොමයි ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා ලියලා පෙන්නන්නේ. තේරුණාද? ටිකක් අමුතුයි වගේ දැනේ. ගණන් ගන්න එපා. ඔහොම යන්න. අමුතු ඒවා ඉස්සරහට යනකොට අපිට අපේම වගේ හැඟෙන්න පටන් ගන්නවා. මුලින් හරි අමුතුයි. right. දැන් පන්ති එකට යාළුවෙක් ආවහම අලුතෙන්ම කවුරු හරි අපිටම ඔයගොල්ලෝ අලුත් පන්තියකට ගියා කියලා දැන් මේ අවුරුද්ද යනවනේ අලුත් පන්තියකට ගියාට පස්සේ එකපාරට අමුතුයි. අලුත් ගණන් ටීචර් කෙනෙක්, අලුත් සර් කෙනෙක් ගණන් වලට ඇවිල්ලා තියෙන්නේ. හරි අමුතුයි කියලා දෙන විදිහත් මුලින් නිකන් හරි මොකක්ද අමුත්තක් දැනෙනවා. තේරෙන්නේ නැති ගතියකුත් වගේ එකකුත් දැනෙනවා. right ගැඹුරුයි වගේත් යනවා. ටික දවසක් යනකොට එයාට හරි යනවා. adjust වෙනවා. අපි කියන්නේ නේ. අන්න ඒ වගේ මේකටත් adjust වෙයි. ගණන් ගන්න එපා. ඔහොම යන්න. හරිද පුතේ ලියාගත්තද? ඔව් සර්. හොඳයි. ඔන්න එහෙනම් අපි ඊළඟ අංග සම අවස්ථාවට යනවා. දෙවෙනි අංග සම අවස්ථාව මොකද්ද? පා අවස්ථාව. ටියුට් එක නැති අය ලියා ගන්න පා කියලා. පා අවස්ථාව කියලා. පා අවස්ථාව. හොඳයි. දැන් මේ අවස්ථාව ගැන කතා කරන්න කලින් මේ රූප සටහනේ පොඩි අවුලක් තියෙනවා පුතා. ඔයාගේ නිබන්ධනයේ රූප සටහනේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා ටිපෙට්ස් එකක් ළඟ තියෙනවා නම් මෙන්න මේ රූප දෙක මේක තමයි හරි රූප දෙක. ටියුට් එක ළඟ නැති කට්ටිය මේ රූප දෙක ඇඳ ගන්න. එතකොට මේ රූප දෙකේ හැඩයට මේ ටියුට් එකේ කොටස් මාරු කරගත්තා නම් හරි වෙනස් කරගත්තා නම් එකක් තමයි කරන්න තියෙන මෙන්න මේ කෝණේ ටිපෙට්ස් කරලා දාන්න. ඒක අයින් කරන්න. ඊළඟට මෙතන කෝණේ ටිපෙට්ස් කරලා දාන්න. ටිපෙට්ස් කරලා දාලා මෙන්න මෙතනට ඉරි කෑලි දෙකක් ගහගන්න. ටිපෙට්ස් එකක් ළඟ තියෙනවා. හරිද? හොඳයි. එහෙනම් පාකෝප අවස්ථාවට අපි යමු. හොඳට කියව ගන්න. මොකද්ද පාකෝප අවස්ථාව කියන්නේ කියලා බලන්න. එක් ත්‍රිකෝණික පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයකට සමාන වේ නම් එම ත්‍රිකෝණාංග සම වේ. මෙය පාකෝප අවස්ථාව ලෙස හඳුන්වයි. හයිලයිටර් එකක් තියෙනවා නම් අතට ගන්න. එහෙම නැත්නම් අඩි රූලක් අතර ගන්න අන්ඩර්ලයින් කරන්න වචනයක් තියෙනවා. නැත්නම් හයිලයිට් කරන්න. මෙන්න වචනේ. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ මෙන්න හයිලයිට් කරන්න වචනේ අන්තර්ගත කෝණයක්. හයිලයිට් කරන්න. අන්තර්ගත කෝණයක්. මාර වැදගත් වචනයක්. අන්තර්ගත කෝණයක්. ආයි හයිලයිට් කරන්න. තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ හයිලයිට් කරන්න අන්තර්ගත කෝණයකට කියන වචනේ. අන්තර්ගත කෝණයකට සමාන වේ නම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා පාකෝප අවස්ථාව යටතේ. හරි. බලන්න මොකද්ද මේ කතාව කියලා. හොඳට තේරුම් ගන්න. ABC ත්‍රිකෝණේ AC පාදය PQR ත්‍රිකෝණේ QR පාදයට සමානයි. ABC ත්‍රිකෝණේ BC පාදේ මෙයාගේ PQ පාදයට සමානයි. ඒ වගේම මෙයාගේ C කියන කෝණය මෙයාගේ Q කියන කෝණයට සමානයි. ඔය කෝණේ තමයි අදාළ ප්‍රශ්නේ තියෙන්නේ. හරියට මේක තේරුම් ගන්න ඕනේ. මේ කෝණය නිකං කෝණයක් නෙමෙයි අන්තර්ගත කෝණයක් විය යුතුයි. කාට අන්තර්ගත වෙන්න ඕනද? මේ පාද දෙකට අන්තර්ගත වෙන්න ඕනේ. හොඳට බලන්න ඔය පාද දෙකට ඔය කෝණේ අන්තර්ගත වෙලාද තියෙන්නේ කියලා. අන්තර්ගතයි කියන වචනේ තේරුම දන්නවද ඔයගොල්ලෝ? අන්තර්ගතයි කියන්නේ දෙකටම පොදුයි.
දෙකටම පොදුයි නැත්තම් ඇතුළත් වෙනවා කියන අදහසනේ. මැදි වෙනවා කියන අදහස. දැන් ඔබගේ පොත්වල අන්තර්ගතයක් තියෙනවනේ. පොතේ අන්තර්ගතයේ තියෙන පොතේ උඩ පිටුවයි අන්තිම පිටුවයි අතරනේ අන්තර්ගතයේ තියෙන්නේ. මේ පොතක් ගත්තාම කෙලින්ම ෆ්‍රන්ට් පේජ් එකක් තියෙනවා, බැක් පේජ් එකක් තියෙනවා. ඒ දෙකේ අතර තියෙන පිටුවල තමයි අන්තර්ගතය තියෙන්නේ. ෆ්‍රන්ට් පේජ් එකේ අන්තර්ගතයකුත් නැහැ, බැක් පේජ් එකේ අන්තර්ගතයකුත් නැහැ. අපි ලියන ඒවා ලියන්නේ ඒ දෙක අතර. අන්තර්ගතයි කියන්නේ දෙකක් අතර කියන අදහස. එතකොට මේ කෝණේ තියෙන්නේ මොන දෙන්න අතරද? මෙන්න මේ පාද දෙකට අන්තර්ගත වෙලා තියෙන්නේ, මැදි වෙලා තියෙන්නේ. පේනවද මේ පාද දෙකට මැදි වෙලා කියලා? ඒ වගේම මේ කෝණෙත් මේ පාද දෙකට අන්තර්ගත වෙලා තියෙන්නේ, මැදි වෙලා ඉන්නේ මේ කෝණෙත්. පේනවද? අන්තර්ගත වෙලා මැදි වෙලා තියෙන්නේ. එතකොට මට කියන්න හොඳට බලලා කියන්න මම තවත් දෙයක් අඳිනවා. මම මේ කෝණේ පොඩ්ඩක් අයින් කරන්නම් මෙතනින්. අයින් කළා මම මෙතනට කෝණේ දාන්නම්. මේ කෝණය මේ ලකුණු කරලා තියෙන පාද දෙකට අන්තර්ගත කෝණයක්ද ඔය? නෑ නෑ. හොඳයි. එහෙනම් මට කියන්න ඔය කෝණය අන්තර්ගත වෙන පාද දෙක නම් කරන්න බලන්න. මොන පාද දෙකට අන්තර්ගත වෙන්නේ ඔය කෝණේ? AB හා AC. හරියට හරි. AB පාදයටයි AC පාදයටයි ඔය කෝණය අන්තර්ගත වෙන්නේ. ABටයි ACටයි අන්තර්ගත වෙන්නේ. තේරුණා නේද? එතකොට එක් කෝණය එක් පාදවලට අන්තර්ගත වෙන්නේ. දැන් එහෙනම් මේ අංග සම අවස්ථාව ගැන කතා කරනකොට හරි වැදගත් මේ අන්තර්ගත කෝණය. අන්තර්ගත කෝණයක් තිබ්බේ නැත්නම් ඒ ත්‍රිකෝණ දෙක පාකෝප අවස්ථාවට අංග සම වෙන්නේ නැහැ. දැන් O level pairs ඔයගලගේ 10 වසරේ first term paper එකේ පවා මෙන්න මෙහිම ප්‍රශ්න අහනවා. මෙන්න මෙහිම දීලා මේ කෝණය ඔහොම දෙනවා, මේ කෝණෙත් ඔහොම දෙනවා, right? දීලා අහනවා මෙම ත්‍රිකෝණ දෙක අංග සමවන අවස්ථාව කුමක්ද? එසේ නොවේ නම් අංග සමවන අවස්ථාවක් නොමැති නම් එයද ලියා දක්වන්න. දැන් ඇත්තටම මේ ත්‍රිකෝණ දෙක අංග සමයිද කියන්නේ? නෑ. හැබැයි ළමයිට දැක්ක ගමන් පේනවා පාදයක් තියෙනවා, කෝණයක් තියෙනවා, පාදයක් තියෙනවා. එහෙනම් මේක ෂුවර් පාකෝප අවස්ථාවට ඇති අංග සමයි කියලා ළමයිට හිතෙනවා. ඇත්තට මෙහෙම හිතුණාට ඇත්තට මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ නෑ පාකෝප අවස්ථාවට. මොකද කෝණය අන්තර්ගත වෙලා නැති නිසා. දැන් එහෙනම් ඔයගලන්ට මනාව පැහැදිලි මං හිතන්නේ මේ අන්තර්ගත කෝණය කියන්නේ මොකක්ද කියලා නේද? right? හොඳයි. එහෙනම් අපි මේ රූප සටහන දාගත්තා. දැන් චුට්ටක් අපි පාඩම් කරගමු. මොකද්ද පාකෝප අවස්ථාව කියන්නේ? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයකට සමාන වන අවස්ථාව. right? පාකෝප අවස්ථාව කියන්නේ මොකද්ද? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයකට සමාන අවස්ථාව. නේද? මාත් එක්ක ඔය පැත්තෙන් ඉඳලා කියන්නේ එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයකට සමාන වන අවස්ථාව. right. හොඳයි. දැන් එහෙනම් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරමු. right. මම මෙතනම අංග සම කරනවා. ඕගොල්ලෝ අර දීලා තියෙන ඉඩේ හිස්තනේ මෙතන අංග සම කිරීම කරන්න. මුලින්ම ලියන්න ABC හා PQR ත්‍රිකෝණවල. ABC හා PQR ත්‍රිකෝණවල. හොඳයි. ඔන්න එහෙනම් අංග සම කරමු. මේ ඕඩර් එකටයි අංග සම කරන්නේ. මොකද්ද ඕඩර් එක? පා ඉස්සෙල්ලා පාදයක් සමානයි කියන්නේ, ඊට පස්සේ කෝණයක් සමානයි කියන්නේ, ඊළඟට පාදයක් සමානයි කියන්නේ. පටන් ගමු පාදකින්. ACට සමානයි අනිත් ත්‍රිකෝණය මොන පාදෙද? QR. ලියමු. ACට සමානයි QR. හේතුව D ඇත. ඊළඟට කෝණය ලියන්න ඕනේ. මේ කෝණේ නම් කරන්න මට. ACB
ACB කෝණය ACB කෝණය සමානයි මේ කෝණය PQR ට D ඇත කෝ හරි ඊළඟ පාදය BC ට සමානයි අනිත් ත්‍රිකෝණ පාදය PQ D ඇත ඔන්න ත්‍රිකෝණික අංග තුනක් අනිත් ත්‍රිකෝණ අංග තුනට සමාන වුණා එම නිසා therefore එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණයට වේ කියලා ලියලා අංග සම අවස්ථාව ලියනවා පාකෝපා හරි දැන් මේ අපි මගේ දුවට මේ අංග සම අවස්ථා ටික එයාට පාඩම් මම කියවලම දැන් එයාත් දන්නවා පාකෝපා පාපාපා එයා පැත්තේ ඉන්නේ right හොඳයි ඕකේ ඔන්න එහෙනම් අංග සම අවස්ථා දෙකක් හරි පාපාපා පාකෝපා ඊළඟට තුන්වෙනි අංග සම අවස්ථාවට යමු අපි ඒ තමයි කෝකෝපා ටියුට් එක ළඟ නැති පුතාලා ලියා ගන්න අංග සම අවස්ථාව කෝකෝපා අවස්ථාව කෝකෝපා හොඳයි ටියුට් එක ළඟ නැති දුවල පුතාලා ඉක්මනට මේ පල්ලෙහා තියෙන ත්‍රිකෝණ දෙක ඇඳ ගන්න Excuse me, sir. ඕකේ සර් කලින් ත්‍රිකෝණයේ ත්‍රිකෝණ දෙක ළඟ AP කියලා තියෙන දෙකත් ටිපෙක්ස් කරගන්නවද? කලින් රූප සටහනේ ත්‍රිකෝණ දෙකකට AP කියලා නිකන් මැදිලා තියෙන්නේ. ආව් අන්නේ දෙකත් ටිපෙක්ස් කරලා දාගන්න. ඒක වැඩක් නෑ. වැඩිපුර වෙදිලා. හරි නේද ත්‍රිකෝණ දෙක ඇඳගත්තා නේද? හොඳයි. දැන් අපි අංග සම අවස්ථාව විග්‍රහ කරගෙන ඉමු. දැන් ඕගලන්ට අංග සම අවස්ථා දෙක මතකද? කලින් එකේ කෙටියෙන් කියන්න පුළුවන් නේද? පාපාපා අවස්ථාව කියන්නේ මොකද්ද? එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන අවස්ථාව. පාකෝපා අවස්ථාව එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කොණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයකට සමාන අවස්ථාව. හරි. ওই විදිහට දල වශයෙන් ඔළුවේ තියෙන්න ඕනේ. විභාගයට අහන්නේ පාපාපා අවස්ථාව ලියා දක්වන්න කියලා. එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. ඔළුවේ තියෙන්න ඕනේ. හරි. ඊළඟට කෝකෝපා අවස්ථාව. බලන්න කියවලා. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයකට පිළිවෙලින් සමාන වේ නම් එම ත්‍රිකෝණ කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වේ. හයිලයිටර් එකක් ගන්න අතට නැත්නම් අන්ඩර්ලයින් කරන්න බලාගෙන පාට පෑනක් ගන්න අතට අන්ඩර්ලයින් කරන්න වැදගත් වචනයක් තියෙනවා අනුරූප පාදයකට කියන වචනේ අන්ඩර්ලයින් කරන්න හයිලයිට් කරන්න. හරිම වැදගත්. හරි. මොකක්ද මේ අනුරූප පාදේ කියන්නේ කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. අනුරූප කෝණය අනුරූප පාදේ. අපි තව චුට්ටක් ඒක විග්‍රහ කරගෙන ඉමුද? right. අනුරූප පාදේ. හොඳට අල්ලගන්න.
A B C P Q R මෙන්න ත්‍රිකෝණ දෙක හොඳට අල්ලගන්න අනුරූප පාදය කියන්නේ මොකක්ද කියලා මේ කියන්න යන්නේ මෙයා අංශක 60යි මෙයා අංශක 50යි කියලා හිතමු මෙයා අංශක 50යි මෙයා අංශක 60යි හරි දැන් පුතේ මේ ත්‍රිකෝණේ BC කියන පාදෙට අරයාගේ අනුරූප පාදේ මොකක්ද කියන්න පුළුවන්ද ඔයාලට BC ට අනුරූප පාදේ AC PQ ඔව් BC ට අනුරූපයි මේ ත්‍රිකෝණේ PQ කියන පාදේ BC ට අනුරූප පාදේ අනිත් ත්‍රිකෝණෙන් PQ ඒක අපි අල්ලගත්තේ කොහොමද BC ඉන්නෙත් අංශක 50ට කෙලින් PQ ඉන්නෙත් 50ට කෙලින් එක සමාන කෝණ දෙකකට සම්මුඛව ඉන්න පාද අනුරූප පාද කියලා අපි හඳුන්වනවා නේද හරියට හරි එහෙනම් BC ට අනුරූප පාදේ තමයි PQ ගොඩක් හොඳයි ඊළඟට අපි ගමු මෙයාගේ AC කියන පාදෙට අනිත් ත්‍රිකෝණේ අනුරූප පාදේ කවුද QR QR හරියට හරි AC ට අනුරූපයි QR මොකද AC ඉන්නෙත් අංශක 60 කෝණයට සම්මුඛව QR ඉන්නෙත් 60 කෝණයට සම්මුඛව AC ට අනුරූපයි QR AC ට අනුරූපයි QR හොඳයි එතකොට එහෙනම් මට කියන්න මෙයාගේ AB ට අනුරූප පාදේ කවුද අනිත් ත්‍රිකෝණේ PR AB ට අනුරූපයි PR හරියට හරි AB ට අනුරූපයි PR මේ ඉතිරි කෝණයේ අංශක කීයද පුතා මෙයා 60යි මෙයා 50යි නම් මෙයා 70යි නේද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 වෙන්නේ එහෙමනේ. එයා 70යි නම් ඉතින් මෙයාත් 60යි මෙයාත් 50යි මෙයාත් 70 වෙන්නේ බෙපේ. එතකොට එකම 70 කෝණයට සම්මුඛව පිහිටන පාද එකිනෙකට අනුරූපයි. එතකොට ත්‍රිකෝණ දෙකක් කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඕගලන්ට පේනවා කොහොමද අංග සම වෙන්නේ? එක ත්‍රිකෝණයක කෝණ දෙකක් මේ කෝණේ මේ කෝණයට සමානයි මේ කෝණේ මේ කෝණයට සමානයි ත්‍රිකෝණයක කෝණ දෙකක් අනිත් ත්‍රිකෝණේ කෝණ දෙකකට සමානයි ඒ වගේම මේ පාදේ එයාගේ අනුරූප පාදයට සමානයි බලන්න මේ පාදයට අනුරූප පාදෙද ලකුණු වෙලා තියෙන්නේ කියලා එකම ඉරි කෑල්ලකින් ලකුණු කරලා තියෙනවා මෙන්න මෙහෙම මෙන්න පාටක් ගන්න මෙන්න මෙහෙම ඉරි කෑල්ලක් ගහලා තියෙනවා මෙතනත් ඉරි කෑල්ලක් ගහලා තියෙනවා බලන්න ඔය පාද දෙක අනුරූප පාද දෙකක්ද කියලා මේ පාදයට අනුරූපයිද මෙයා ඔව්නේ අනුරූපයි දෙන්නම ඉන්නේ මෙන්න මේ සමාන කෝණයකට සම්මුඛව එහෙනම් එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයකට සමාන නම් එම ත්‍රිකෝණ දෙක කෝකෝපා අවස්ථාව යටතේ අංග සමයි. ඒතර අංග සම අවස්ථාව අපි කෙටියෙන් ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම මතක තියාගන්න. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයකට සමාන වන අවස්ථාව. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයකට සමාන වන අවස්ථාව. ආයි කිව්වොත් එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයකට සමාන වන අවස්ථාව. තේරුණා නේද? හොඳයි. අපි එහෙනම් අංග සම කරන්න පටන් ගමු. අර විදිහටම ලියන්න ABC හා PQR ත්‍රිකෝණවල. ABC හා PQR ත්‍රිකෝණවල. හොඳයි. කෝකෝපා
ඕඩර් එකට ගියොත් මුලින්ම කෝණ දෙක කියන්න ඕනේ ඊළඟට පාද ගැන කියන්න ඕනේ. එහෙනම් පටන් ගමු ABC ත්‍රිකෝණේ පළවෙනි කෝණේ මෙතනින් පටන් ගමු. නම් කරන්න ඔය කෝණේ ACB ACB. ACB කෝණය සමානයි මෙයාගේ මෙන්න මෙයා PQR කෝණයට. PQR. හේතුව දී ඇත. දී ඇත. ඊළඟට අනිත් කෝණය ගැන ලියමු. මෙයා ABC. ABC සමානයි මෙයා QPR ට. දී ඇත. ඊළඟට කෝණ දෙකට හරි දැන් පාදේ AC පාදේ සමානයි මෙයාගේ QR ට. දී ඇත. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය වේ. අංග සම අවස්ථාව කෝකෝපා. දැන් මේක ලියනකොට පළවෙනියට ලිව්වා වගේ නෙමෙයිනේ දැන් ටිකක් ෆැමිලියර් නේද? දැන් නිකන් හුරුයි නේද? ටික ටික ඔයාගේ වගේ වෙනව නේද දැන්? මොකද කියන්නේ මේ ලියන විදිහ මුලින් අවුල් වුණාට දැන් ටිකක් ඒක හුරුයි නේද ඔයාට? තව යම් ඉස්සරහට. දැන් ටිකක් හුරුයි වගේ නේ. තව ඉස්සරහට යනකොට තව හුරු වෙයි. රයිට් මේව හුරු කරගන්න ඕනේ අපි හොඳට. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. අන්තිම අංග සම අවස්ථාව මොකක්ද ඒ අංග සම අවස්ථාව? කර්ණපා අවස්ථාව. හා ටියුට් එක ළඟ නැති පුතාලා ලියන්න කර්ණපාද අවස්ථාව. කර්ණපා. පුතා කර්ණයක් තියෙන්නේ මොන ත්‍රිකෝණයකටද? ත්‍රිකෝණ. කර්ණයක් තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයකට. පයිතගරස් සම්බන්ධය මතක ඇතිනේ නේද? ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට සම්මුඛව ඉන්න පාදය තමයි අපි කර්ණය කියලා හඳුන්වන්නේ. එහෙනම් ABC කියන ත්‍රිකෝණේ කර්ණය තමයි AC වෙන්නේ. එහෙනම් හොඳටම විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ කර්ණපාද අවස්ථාව අපිට දාන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණයකට විතරයි. වෙන ත්‍රිකෝණ වලට දාන්න බෑ. එහෙනම් බලන්න මොකක්ද අවස්ථාව කියලා කියවලා. එක් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයක් සහ පාදයක්. තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයකට හා පාදයකට සමාන වේ නම් එම ත්‍රිකෝණ කර්ණපා අවස්ථාවට අංග සම වේ. හරි සරලයි කතාව. එක් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයක් සහ පාදයක්. තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයකට සහ පාදයකට සමාන නම් ත්‍රිකෝණ දෙක කර්ණපා යටතේ අංග සමයි. එච්චරයි. බොහොම සරලයි. හොඳයි. අපි එහෙනම් රූප සටහන ඇඳගමුද? පහළ තියෙනවා. ඇඳගන්න. ටියුට් එකේ ළඟ තියෙන අය මේ රූප සටහන නම් වෙලා නැහැ. නම් කරන්න මෙහෙම. මෙයා ABC මෙයා PQR. දැන් ත්‍රිකෝණ දෙකක් අංග සම කරනකොට නිතරම කරුණු තුනක් ලියන්න ඕනේ නේද අපි? කරුණු තුනක්. පාද කෝණ පාද, කෝණ පාද. මේක කර්ණ පාද. කරුණු දෙකයි නේද ඇත්තටම එතකොට ලියවෙන්නේ. නෑ. ඒ වුණාට කරුණු තුනක් ලියන්න ඕනේ. ඒකට මේකේ තුන්වෙනි කරුණ තමයි මුලින්ම අපි ලියන්නේ. මොකද්ද දන්නවද? අපි ඉස්සෙල්ලා කියන්න ඕනේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. ත්‍රිකෝණයක් ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ කොහොමද?
එක් කෝණයක් අංශක 90යි නම් ඒ ත්‍රිකෝණේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් අපි මුලින්ම මේ කෝණ දෙක අංශක 90යි කියලා ඉන්න ඕනේ. ලියමු එහෙනම් ත්‍රිකෝණාංග සම කරමු. ABC හා PQR ත්‍රිකෝණවල ABC හා PQR ත්‍රිකෝණවල right මුලින්ම මේ කෝණ දෙක සමානයි කියමු. ABC කෝණය සමානයි PQR කෝණයට. සමානයි අංශක 90යි. අන්න එහෙමයි ලියන්නේ. දෙන්නම සමානයි අංශක 90ට. හේතුව දී ඇත. දැන් මේ ත්‍රිකෝණ දෙක ඍජු කෝණී ත්‍රිකෝණ කියලා ඔප්පු කළා. දැන් කර්ණපාද අවස්ථාව කියනකොට ඕඩර් එක මුලින් කර්ණේ ඊළඟට පාදේ ගැන කියන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ කර්ණේ තමයි AC. AC කියන කර්ණය සමානයි මෙයාගේ PR ට. AC සමානයි PR. D ඇත. ඊළඟ පාදේ BC සමානයි QR. BC සමානයි QR. D ඇත. ඔන්න දැන් කරුණු තුන හරි. එම නිසා PQ නෙමෙයිද? පුතේ BC සමානයි PQ නෙමෙයිද? ඔව් සර්. ඔව් BC සමානයි PQ. ඔව්. සමා වෙන්න. BC සමානයි PQ. ඔව් හරි. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණයට. ත්‍රිකෝණය වේ. අංග සම අවස්ථාව කර්ණපා. ඔන්න කතාව. හරිද? දැන් ලබන සතියේට හෝම්වර්ක් එකක් තියෙනවා. ඒ හෝම්වර්ක් එක තමයි මේ අංග සම අවස්ථා 4 කටපාඩම් කරගන්න. මොකද්ද පාද අවස්ථාව කියන්නේ කියලා මම තෙවුමකකින් අහුවොත් තෙවුමක කියන්නේ ඔන්න සර් එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වෙන අවස්ථාව. මොකද්ද මේ පුතේ පාකෝප අවස්ථාව කියන්නේ? එතකොට කියන්න ඕනේ සර් එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයකට සමාන වෙන අවස්ථාව. මොකද්ද කෝකෝප අවස්ථාව කියන්නේ? එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයකට සමාන අවස්ථාව. මොකද්ද කර්ණපා අවස්ථාව කියන්නේ? එක් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයක් සහ පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයකට සහ පාදයකට සමාන වන අවස්ථාව. ඔන්න ඔය විදිහට විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. ඕක තමයි ලබන සතියේට දෙන හෝම්වර්ක් එක. right? දැන් මම මෙතනින් එහා මේකේ ගණන් හදන්න අද පටන් ගන්නෙ නෑ. මේක උඩට දාලා තහවුරු කරාට පස්සේ තමයි ගණන් හදන්න. අපි ඊළඟ දවසේ ගණන් හදන්න තියාගමු. හරි? ඔය අවස්ථා 4 හොඳට කටපාඩම් කරලා ලෑස්ති වෙන්න. හොඳයි. එහෙනම් excuse me sir. ඔව් පුතේ. සර් අර කෝණය තුලේ ඩොට් එකක් තියලා තියෙන්නේ සර්. ඔව් මොන මෙතනද? ඔව් සර් කෝණය තුල ඩොට් එක. මේ කෝණේ හයිලයිට් කරන්න ඕන නිසා මම ඩොට් එක තිබ්බේ ඔයගලන්ට. මම මේ කෝණේ ගැන කතා කරන්නේ කියලා. නැතු විශේෂයක් නෑ පුතේ. හරි සර්. හරි. හොඳයි එහෙනම් 9ට එන්න පේපර් ක්ලාස් එකට. අනිත් ලින්ක් එකකින් එන්න. හරි අයබෝවන්. ආයිබෝන් සර්. Thank you.